කෙටි විරාමයකින් අනතුරු අපි සූදානම් නැවතත් ඔබේ ආදරණීය ජීවිතයේ වැඩසටහනත් එක්ක එකතු වෙන්නට. ඔබ බොහෝ දේවල් අද දවසේදී අපෙන් දැන කියාගත්තා. අපි ඔබත් සමග කතා බහ කරා. අපි සූදානම් තවත් නැවුම් වූ මාතෘකාවක් එක්ක එකතු වෙන්න. ඔබ ජීවිතයේ ඉපදෙනවා ඉපදිලා මැරෙනකන් අපේ ජීවිතයෙන් සමුගන්නකම් අපිට විවිධ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. සමහර වෙලාවට අපිට ඇති වෙන දේවල් තියෙනවා, එහෙම නැත්නම් අපිට නැති වෙන දේවල් තියෙනවා. ගැහණු සහ පිරිමි විදිහට අපි ජීවිතයේ කොටස් දෙකකට බෙදලා විවිධ තීන්දුව ගන්නකොට අපේ මූලික අවශ්‍යතාවයන් වෙලා තිබ්බ දේවල් ඊට වඩා තව වැඩි අවශ්‍යතාවයන් සඳහා එකතු කරගන්න සූදානම් වෙනවා. ගැහණු කියලා ගත්තාම ගැහණුන්ට තියෙන අවශ්‍යතාවයන් වෙනස්, පිරිමි කියලා ගත්තාම පිරිමින්ට තියෙන අවශ්‍යතාවයන් වෙනස්. මම කලින් දවසකත් කිව්වා වගේ අදත් කියන්න කැමතියි ගෑන්නෙන් ගැටුණු හැන්නෙන් හැදුණු නුයන්නේ නුවණැති මේ තමයි ගැහණු. එතකොට පියන්නෙන් පිරුණු රියන්නෙන් රිදුණු මියන්නෙන් මිදුණු මේ තමයි පිරිමි. ඉතින් මේ අවශ්‍යතාවයන්ට එකතු වෙනකොට ඒ කාලේ නම් ඉතින් අපිට ආහාර සහ උස්ම ගන්න වාතය විතරනේ අවශ්‍ය වුනේ. අපි ගෝත්‍ර වෙනකොට අපි යම් සමාජයක් බිහි කරගන්නකොට අපිට විවිධ අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ධ කරගන්න අවශ්‍ය වුණා. පුංචි ගෙයක් හදා ගන්න ඕන වුණා, පුංචි ඉඩමක් ගන්න ඕන වුණා, මොනවා හරි දෙයක් ආහාරයට ගන්න වවන්න ඕන වුණා. දැන් ඉතින් අපි දියුණු වෙලා ඉන්න නිසා මේවා නියමිත නීති රෙගුලාසියන්ට අනුව ඉෂ්ට සිද්ධ කරගන්නට ඔන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. දැන් මෙහෙම යන ගමනේදී ඔන්න ඔබටත් හිතෙන වෙති මටත් මේ වගේ අවශ්‍යතාවයන් තිබුණානේ. පොඩි කාලේ වගේ නෙමෙයි දැන් අපි විවාහ දිවියට ඇවිල්ලා පෞල් පන්සල් වෙනකොට අපිට ඉන්න ගියක් ඒ වගේම තමයි අපිට ඉන්න තැනක් තියෙන්න ඕනේ. මේ වගේ දේවල් වෙනකොට ඔබට හිතිලා තියෙනව නේද මටම කියලා ඉඩමක් මිලදී ගත්තොත් හොඳයි කියලා. එතකොට දැන් ඉඩමක් මිලදී ගන්න මුදලුත් තියෙනවා. හැබැයි ඔය ඉඩම් මිලදී ගන්න වල බොහෝ ගැටලු තියෙනවා. ඉතින් ඒවා පිළිබඳව එක් එක්කෙනාගේ තියෙන එක් මතිමතාන්තර. ඒ නිසා අපි හිතුවා ඉඩමක් මිලදී ගැනීම සහ ඒවාට අදාළ ඔප්පු සකසා ගැනීම පිළිබඳව අද දවසේදී මේ විශේෂාංගයෙන් කතා බහ කරන්න. ඉතින් ඔබට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ පිළිබඳව අධ්‍යයනය කරන්න. ඔබත් ඉඩමක් මිලදී ගන්න ඉන්න නම් ඉඩමක් මිලදීගෙන තියෙනවා නම් මෙවැනි ප්‍රශ්න ගැටලු ඔබට තියෙනවද කියලා දැන කියා ගන්නට ඕන අද දවසේදී ඔබට හැකියාව තියෙනවා. අපි ආරාධනා කරා අද දවසට නීතිඥ සිනෙත් කස්සප බණ්ඩාර මහත්මයාට මේ ඉඩමක් තෝරා ගැනීම සහ ඒ සඳහා ඔප්පුවක් සකසා ගන්න කොහොමද කියලා කතා බහ කරන්න. ආයිබෝන ඔබතුමාට. ආයිබෝන උපේක්ෂා. ආයිබෝන්. ඉතින් අපි පටන් ගත්ත තැනින්ම මේ විදිහට මම අහනවා ඉඩමකුත් තියෙනවා. මුදලුත් අතේ තියෙනවා. කොහොමද අපි නිර්වුල් ඉඩමක් තෝරගන්නේ? ඇත්තටම උපේක්ෂා මම බලන් හිටියේ ඔබ ඉතා ලස්සනට මේ මාතෘකාවට ප්‍රවිෂ්ඨ වුණා. ඇත්තටම අද සමාජයේ ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි අපේ අතේ මුදලුත් තියෙනවා. සමහර විට ඒ කෙනා ජීවිත කාලය පුරාවටම උපයාගත්ත දේ වෙන්න පුළුවන්. නම් සමහර විට පවුලෙන් ලැබිච්ච දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒ මුදල හරියට ආයෝජනය කරලා කොහොමද ඉඩමක් තෝරගන්නේ කියන කාරණය. එතනදී මුලින්ම කරන්න ඕන දේ මෙන්න මේකයි. තමන් මුදලත් රැගෙන ඒ ඉඩම විකුණන කෙනා ළඟට ගිහිල්ලා ඉඩම මිලදී ගත්තම හැමදේම හරියයි කියලා බලාපොරොත්තු වෙලා ඉන්න පිරිසක් අද සමාජයේ අපි කොච්චරවත් දැකලා තියෙනවා. ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක් නැතුව ඉඩම මිලදී ගන්නට යනවා. හැබැයි මෙහෙම සංකල්පයක් තියෙනවා. ඉඩමක් මිලදී ගැනීමේදී ගැනුම්කරු ප්‍රවේශම් විය යුතුයි කියන කාරණයක් තියෙනවා. එහෙම සංකල්පයක් මේ ශාස්ත්‍රය තුල තියෙනවා. ඒෙදි පළවෙනියම කරන්න ඕන දේ තමයි මේ පිළිබඳ සුදුසුකම් තියෙන. ඒ කියන්නේ ඉඩම් ශාස්ත්‍රය සම්බන්ධ නොතාරිස් වෘත්තියේ යෙදෙන නොතාරිස්වරයෙකු හෝ නීතිඥවරයෙකු ළඟට ගිහිල්ලා තමන්ගේ අවශ්‍යතාවය මුලින්ම පැවසීම තමයි මුලින්ම කරන්න ඕන ඉඩමක් මිලදී ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්. මොකද මේ ශාස්ත්‍රයේ අපි වැඩියෙන්ම දකින දේ තමයි අර සාමාන්‍ය විවහාරය කියනවා නම් මේ හොරොප්පු හදනවා නැත්නම් අර මේ හොරට ගත්ත ඉඩම් විකුණනවා ඔය වගේ අමුතු කතන්දර ටිකක් අපි අහලා තියෙන මේ සමාජයේ මේව වෙනවා. ඔව් එහෙම වෙනවා ඇත්ත වශයෙන්ම. ඒ නිසා පළවෙනියම දේ කරන්න ඕන මේ ඉඩමට අදාළව ඒ විකුණුම්කාර සමාගමක් වේවා, ලෑන්ඩ් සේල් එකක් වේවා, නැත්නම් පෞද්ගලික පාර්ශවයක් වේවා, ඒ පුද්ගලයා මගින් අපි මේ ඉඩමට අදාළ මුල් ඔප්පුවේ පිටපතක් සහ පිඹුර පිටපතක්. පිඹුර කියන්නේ ප්ලෑන් එකේ පිටපතක් ලබා ගන්න එක. ඒ ලබාගෙන එය නොතාරිස්වරයෙකුට ලබා දුන්නායින් පස්සේ නොතාරිස්වරයා විසින් කරනු ලබන්නේ මේ ඉඩමට මේ ඕනෑම ඉඩමකට අදාළව
ඔබ අහලා ඇති පත්තිරු කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේ ඉඩම් රෙජිස්ට්‍රා කිරීමේ කාර්යාලය කියලා ප්‍රදේශවල පිහිටලා තියෙනවා. ඒ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය, ඉඩම් රෙජිස්ට්‍රා කාර්යාලයේ විශේෂ පොතක් තියෙනවා. මේ ඉඩමක් සම්බන්ධයෙන් ලියාපදිංචි කරන ලොකු පොතක් තියෙනවා. මේ පොතේ පිටුවලට තමයි අපි පත්තිරු කියලා කියන්නේ. එතකොට මෙන්න මේ පත්තිරුවේ මේ ඉඩම සම්බන්ධ සියලු විස්තර ලියාපදිංචි කරලා තියෙනවා. උදාහරණයක් විදිහට ඉඩම සම්බන්ධයෙන් මේ ඉඩමේ හතරමායිම් මොනවද? ඊළඟට මේ අදාළ පිඹුර අංකය, දිනය, ඒ වගේම මිනින්දොරුවරයාගේ නම, ඒ වගේම මේ ඉඩම පිහිටි ප්‍රදේශය, කෝරළය, පත්තුව, ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ, ග්‍රාම නිලධාරී වසම ආදී වශයෙන් විවිධාකාර දේවල් මේ පොතේ මේ පත්තිරුවේ ලියාපදිංචි වෙලා තියෙනවා. එහිදී ඒ පිටුවේ මැද තමයි තියෙන්නේ මේ කියන මේ අපිට විකුණන්න යන ඉඩම නිසෙලස ලියාපදිංචි වෙලාද කියලා බලාගන්න කොටස. එය හොඳ සුදුසුකමක් තියෙන කෙනෙක් විසින් පරීක්ෂා කරන්න ඕනේ. මොකද ඒ පිටුවට කලින් දැන් ඔබ අහලා ඇති සමහර විට ඉඩමක් බලනකොට අපි මේ ඉතිහාසය බලනවා, පෙළපත් බලනවා කියලා කතාවක් තියෙනවා. ඒ කරන්නේ මේකට කියන්නේ හිමිකම් පරීක්ෂාව. අපි කරන්නේ මේ පොත බලලා මේ පොතෙන් අර ඊට කලින් තිබුණු පොත මොකක්ද, ඊට කලින් තිබුණු පිටුව මොකක්ද කියලා අපි ඒ සම්බන්ධයෙන් විමසලා බලලා අවුරුදු 30ක්වත් ඉතිහාසයට යනකම් අපි විමසලා බලනවා. සාමාන්‍යයෙන් විවාහයක් කරනවට වඩා හිතන්න ඕන කාරණයක් තමයි ඉඩමක් මිලදී ගැනීම. අනිවාර්යෙන්. සාමාන්‍යයෙන් අපි සේවාදායකයොත් එක්ක කියනවා ඕගොල්ලෝ තීරණය කරන්න ඉඩමක් ගන්නවද ඉඩමක් එක නඩුවක් ගන්නවද කියලා. මොකද සමහර විට ජීවිත කාලේ වැඩි කොටසක්ම දිසා අධිකරණයක ඉඩම් නඩුවක නඩුවක් සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට ඇදෙනවා. ඔව්, ඒකට යම් යම් හේතු කීපයක් තියෙනවා. ඉඩම් නඩුව වලට සාමාන්‍යයෙන් මොකද ඒ කාර්යපටිපාටියත් එක්කම බලද්දී ඒ නඩුව වලට ගත වෙන කාලය වැඩි. ඒට යම් අද කාලේ තියෙන නීති තත්ත්ව ප්‍රමාදයන් ඒවට බලපානවා. නමුත් සාපේක්ෂව අනිත් නඩුවකට වඩා දීර්ඝ කාලයක් ගත වෙන ඉඩම් නඩුවක තීරණයක් ලබා ගැනීම සඳහා ඒ සම්බන්ධයෙන් අපිට වෙනත් දවසක කතා කරන්න පුළුවන්. මොකද මේක විශාල කුළුල් පරාසයක විහිදිච්ච මාතෘකාවක්. ඒ වගේම තමයි නීතිතුමනි මේ පිළිබඳව ගොඩක් අයට අවබෝධය නැහැ. ඔව්, ඒක තමයි මේ තියෙන අනවබෝධය තමයි පළවෙනියෙන්ම තියෙන ප්‍රශ්නය. මොකද මිනිස්සු හිතන්නේ හරි සරල දෙයක් කියලා මේක. ඒ කියන්නේ මේකත් එක්ක එන මේ තමන් වැරදි ඉඩමකට ආයෝජනය කරෝතින් තමන් නිසිලස ලියාපදිංචි නොවිච්ච නැත්නම් හොර ඉඩමකට අර කියනවා වගේ ආයෝජනය කරෝතින් තමන් ජීවිත කාලෙම ලොකු අමාරුවක වැටෙනවා. මොකද ඒක මිනිස්සු හිතන්න ඕන. ඒ නිසායි අපි මේ වැඩසටහන් මගින් උත්සාහ කරන්නේ ප්‍රේක්ෂක ජනතාවට යම්කිසි අවබෝධයක් ලබා දෙන්න. මොකද මේ දැනුම සුළුවෙන් හරි අපිට ආරම්භයක් විදිහට දෙන්න පුළුවන් නම් හරි වටිනවා ජනතාවට. ඉතින් මම හිටිය උපේක්ෂා මේ හිමිකම් පරීක්ෂාවේදී සාමාන්‍යයෙන් අපි වසර 30ක පමණ කාලයක් යනකම් ආපස්සට ගිහින් බලනවා මොකද්ද මේ ඉඩමේ හිමිකම මාරු වෙලා තියෙනවද? ඒ කියන්නේ අපිට විකුණන්න ඉඩම විකුණන පුද්ගලයා මීට කලින් කාගෙන්ද ඉඩම අරගෙන තියෙන්නේ. සමහරට ඒක විකුණුම් කරේකින් වෙන්න පුළුවන්, තෑගි ඔප්පුවකින් වෙන්න පුළුවන්. ඒ විදිහට එයාට කලින් කවුද මේක විකුණලා තියෙන්නේ, තෑගි දීලා තියෙන්නේ ආදී වශයෙන් අපි හිමිකම නිසලස ගලාගෙන එනවද කියලා පරීක්ෂා කර බලනවා. ඊට අමතරව අපි බලනවා මේ කාරණේදී මේ ඉඩමට අදාළව නිදහස් නොකරන ලද උකස් තියෙනවා නම් දැන් සමහර විට ඉඩමක් අපිට විකුණන්න හදනවා ඒක වෙන බැංකුවකට උකස් කරනවා. එහෙම ඉඩමක් ගත්තොත් වෙන දේ මම අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ නේ උපේක්ෂා. ඉතින් ඒ වගේ තවත් අවස්ථාවල් තියෙනවා කේවියට් තහනම් කියලා දෙයක් දාලා තියෙනවා. සමහර විට ඉඩමේ අයිතිකාරයව හෝ වෙනත් ඉඩමට සම්බන්ධයක් තියෙන පාර්ශවයක් වෙන්න පුළුවන්. ඒ අය තමන්ගේ ඉඩම තමන්ට හොරෙන් වෙන කෙනෙක්ට පවරයි හරි වෙන කෙනෙක්ට දෙයි කියලා හරි හිතලා ඒගොල්ලෝ කේවියට් තහනමක් කියලා දෙයක් ලියාපදිංචි කරනවා. ඒක අර වසර දෙකින් දෙකට දීර්ඝ කරමින් යම්කිසි මුදලක් ගෙවලා රෙජිස්ටර් කරනවා. නමුත් ඒ කාරණේදීත් අපි බලන්න ඕන කවුරුන් හෝ මේ ඉඩමට යම්කිසි අයල්මක් තියෙනවා නම් මොකක් හරි සම්බන්ධතාවයක් තියෙනවා නම් මේ කේවියට් තහනමක් දාන්නේ. එතකොට ඒ ඇයි දාන්නේ කියන එකත් අපි හොයලා බලන්න ඕන. මොකද මේක විකුණන කෙනාට පූර්ණ අයිතිය තියෙනවද කියලා. ඒක තමයි අපි හිමිකම් පරීක්ෂාවෙන් බලන්නේ ඇත්තටම. ඒ වගේම අපි බලනවා මේ කාරණේදී විශේෂයෙන් දෙයක් කියන්න ඕන. දැන් සමහර විට බැංකුවක ණය මුදලක් ගන්න ගියපු කෙනෙක්ට එහෙම ප්‍රායෝගිකව හම්බෙලා ඇති අර ටයිටල් එක හොඳ නැත්නම්, කියන්නේ හිමිකම හොඳ නැත්නම්, අවුරුදු 30ක් නැත්නම් මේ ණය මුදල දීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවල්. ඒ වගේ අවස්ථාවකදී අපි කියමු අවුරුදු 20කට වඩා 23ක් 25ක් වෙන්න පුළුවන්. සමහර ඒක බැංකුව මත තීරණය වෙන දෙයක්. නමුත් එහෙම හිමිකමේ යටලුවක් තියෙන අවස්ථාවක් තියෙනවා නම් අපි ටයිටල් ඉන්ෂුරන්ස්, ඒ කියන්නේ හිමිකම් රක්ෂණ ආවරණයක් සමග ඉඩමේ ණය මුදල් ලබා දීමට බැංකුවෙන් කටයුතු කරන අවස්ථාවල් දකිනවා. මේ හැම දෙයකටම වැදගත් වෙන්නේ නිසිලෙස හිමිකම් පරීක්ෂා කර ගැනීම. ඊට අමතරව මේකට අපි කියන්නේ සාමාන්‍ය විහාරයේ සාමාන්‍ය ග්‍රාමීය කන්තෝරු පරීක්ෂාව කරනවා කියලා ඒකට කියන්නේ. එතකොට මේ කාරණයෙන් පස්සේ ඊළඟ දේ තමයි අපි මේ ඉඩමට අදාළව මේ ඉඩමට බැඳිච්ච තව ආයතන කිහිපයක් තියෙනවා.
පළවෙනිම දේ තමයි ඉඩමට අදාළ ඉඩම පිහිටි ප්‍රදේශයේ තියෙන පළාත් පාලන ආයතනය. ඒක මහනගර සභාවක් වෙන්න පුළුවන්, නගර සභාවක් වෙන්න පුළුවන්, ප්‍රාදේශීය සභාවක් වෙන්න පුළුවන්. මේ ආයතන හැම එකක් එක්කම මේ ඉඩම බැඳිලා තියෙනවා. අපිට කන්තෝරු පරීක්ෂාව කියන්නේ හිමිකම් පරීක්ෂාවෙන් මේක ඕකේ නම් ඒ කියන්නේ මේක අපිට සුදුසුයි කියලා තීරණය කරනවා නම් අපි ඊළඟ අදියරට යන්න ඕන. මේ කාරණේදී මම සඳහන් කරන්න ඕන මුලින් කියපු හිමිකම් පරීක්ෂාව කරන්න ඕන මේ ඉඩම ගන්න බලාපොරොත්තු වෙන කෙනා විසින් ඒ තැනත්තා ගිහිලා ඒ තැනත්තාගේ නීතිඥවරයා නොතාරිස්වරයා ලව්වා මේ කාරණේ කරගැනීම. හැබැයි ඔය දැන් කියන්න යන මහනගර සභා ආදී වශයෙන් තියෙන මේ පළාත් පාලන ආයතනවල ඒ කාරණේ සම්බන්ධයෙන් ඉඩම විකුණන පාර්ශවය තමයි ඒ ලේඛන ලබා දෙන්න ඕනේ. මොනවද ඒ ලේඛන කියලා කියනවා නම් ඒකේ තියෙන අපේක්ෂා පළවෙනි කාරණේ අහලා තියෙන සමහර විට මේ භාවිතයේ තනින් තන සමහර විට කනට ඇහිලා තියෙන වචන වෙන්න පුළුවන්. වීදි රේඛා සහතික කියලා කියනවා, නොපවරා ගැනීම සහතික කියලා කියනවා, COC කියලා කියනවා. ඒ වගේ විවිධ නම් වලින් කියන මේ හැම දෙයකටම අර්ථයක් තියෙනවා. මේ කාරණේදී වීදි රේඛා කියන කාරණේ අපි ඉංග්‍රීසි වලින් කියනවා ස්ට්‍රීට් ලයින් සර්ටිෆිකේට් කියලා. මේකෙදි කියන්නේ මේ ඉඩම පිහිටි ප්‍රදේශයේ පාරවල් තියෙනවානේ. මේ පාරවල් සමහර විට මේ පළාත් පාලන ආයතනය විසින් පාර විශාල කිරීම, පුළුල් කිරීමේ ව්‍යාපෘති කියලා මේ ඉඩමින් කොටසක් පවර ගන්න අදහස් කරන දෙනවා. සමහර විට විකුණුම් කරුවා මේ කාරණේ කලින් දැනගෙන අපිට පර්චස් 10ක ඉඩමක් විකුණන්න එයා ඔෆර් එක දීලා හැබැයි අපි ඉඩම අරගෙන මාස කිහිපෙකින් මේක පවර ගන්නවා පර්චස් දෙකක් විතර. එතකොට අපි පර්චස් 10කට මුදල් ගෙවලා අපිට තියෙන අන්තිමේදී පර්චස් 8යි. එතකොට අපිට ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවනේ. අන්න ඒ කාරණේ නිසා අපි ඒක පළාත් පාලන ආයතනයෙන් පරීක්ෂා කරගන්න ඕන. වීති රේඛා සහතිකයක් ලබා ගත්තම ඒ ආයතන විසින් මේ අපිට නිකුත් කරනවා විධිමත් ලේඛනයක් මේ ඉඩමේ කොටසක්වත් පවර ගන්න මේ වීති රේඛා ලෙස කියන්නේ මේ පාරට පවරා ගැනීමට අදහස් කරන්නේ නැහැ කියලා. ඒ වගේම නොපවරා ගැනීම සහතිකය. නොපවරා ගැනීම සහතිකෙන් කියන්නේ යම්කිසි ඉඩමක් වරිපණම් නොගොයින් මත හෝ යම්කිසි කාරණයක් නිසා මේ පළාත් පාලන නිසා මේ ඉඩම පවර ගන්න අවස්ථාවල් තියෙනවා. එහෙම පවරා ගැනීමට මේ ඉඩම ලක් වෙන්නේ නැහැ කියලා ඒ අය දෙන සහතිකයට තමයි නොපවරා ගැනීම සහතිකය කියන්නේ. ඊළඟට COC. COC කියන්නේ Certificate of Conformity. අනුකූලතා සහතිකය නැත්නම් යෝග්‍යතා සහතිකය. මේකෙන් කියන්නේ මේ ඉඩමේ තියෙනවා නම් පිළිහිටලා දීපලක්. ඒ කියන්නේ ගයක් හදලා තියෙන දෙයක් ඉඩමක් බිල්ඩිමක් ගොඩනැගිල්ලක් තියෙන අවස්ථාවක නම් මේක නිසි ලෙස පදිංචි වෙන්න පුළුවන් ආකාරයෙන් නිසි ලෙස පිඹුරට අනුව අනුමත පිඹුරට අනුව මේක හදලා තියෙනවද කියලා බලගන්න. ඊළඟ කාරණේ තමයි ITA සහතිකය. ITA සහතිකය කියන්නේ මේ පළාත් පාලන ආයතනවල මේ නිසි ලෙස මේ අයිතිවාසිකම අයිතිය ලියාපදිංචි කරලාද කියන එක. මේ ආකාරයෙන් අපි පළාත් පාලන ආයතනයත් එක්ක ගනුදෙනු කරලා මේ අපි ළඟට එන සේවාදායකයට අපි කියනවා මේ ඊටම විකුණන්න අදහස් කරන පාර්ශවයෙන් මේ ලේඛන ටික අපිට ගෙනල්ලා දෙන්න කියලා. ඊට පස්සේ අපි අර හිමිකම් පරීක්ෂාවෙන් පස්සේ මේ ලේඛන පරීක්ෂා කිරීමත් සිද්ධ කරනවා. මේකට තව පොඩි දෙයක් මම එකතු කරනවා. ඊළඟට තියෙනවා සාමාන්‍යයෙන් මේක නාගරික ප්‍රදේශයක තියෙන අධිනාගරික ප්‍රදේශයක තියෙන ඉඩමක් නම් සමහරවිට මේ UDA එක ඒ කියන්නේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් සමහර විට යාළගේ ව්‍යාපෘති වලට පවර ගන්න අදහස් කරන ඉඩමක් වෙන්න පුළුවන්. නැත්නම් කාර්මික ජනපදයක් ලෙස ආයෝජන මණ්ඩලයේ BOI එක විසින් පවර ගන්න අදහස් කරන ඉඩමක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධයෙන්ුත් විමසා බැලීම නුවණට හුරුයි. මේ ආදී වශයෙන් අපි ඉඩම හිමිකාරීත්වය සම්බන්ධයෙන් නීති අනුකූල ලේඛන ගණනාවක් ඔස්සේ අපි සේවාදායකයෙක්ට රෙකමෙන්ඩේෂන් එක දෙන්නේ මේ ඉඩම මිලදී ගැනීමට සුදුසු ඉඩමක් කියලා. ඔව්. දැන් ඔබතුමාගේ මේ කතා බහත් එක්ක මට හිතුණ දෙයක් තමයි ඉඩමක් මිලදී ගන්නවා නම් හිතන්න ඕන බොහෝ කාරණා තියෙනවා. අපි ඉස්සෙල්ලා කතා කරා වගේ විවාහයක් කරගන්නවට වඩා දේවල් ඉඩමක් ගන්නකොට අපි හිතන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි මට ඔබතුමාගෙන් අහන්න හිතුණා. දැන් ඔබතුමා මේ කිව්ව කරුණුත් එක්ක ඔබ වෙන්න පුළුවන් එහෙත් නැත්නම් සේවාදායකයා වෙන්න පුළුවන් මේ කිසිම කෙනෙකුට මේ පිටමද අවබෝධයක් ඇත්තටම නැහැ. එතකොට ඉඩමක් මිලදී ගන්න හිතුණහම මේ ඉඩම හොඳයි මේක තමයි මම මිලදී ගන්න කියලා හිතුනහම ඉඩම පිළිබඳව ඔක්කොටම කලින් ගිහිල්ලා නීතිඥයෙක් එක්ක කතා කරොත් හරිද? මෙහෙමයි. මම මුලින්ම කිව්වා වගේ Tamanට ඒ සම්බන්ධයෙන් අදහසක් තියෙන අවස්ථාවක හොඳම දේ තමයි එහෙන් මෙහෙන් කරුණු කාරණා එකතු කරන්න වඩා දන්නම කෙනාගෙන් ගිහිල්ලා අහන එක. මොකද එතකොට මොනවද අවශ්‍ය ලේඛන කොහොමද මේක වෙන්නේ? තව මිනිස්සුන්ගේ තියෙනවා බයක් මේ ලොකු මුද්දර ගාස්තුවක් ගෙවන්න වෙයි. ඒ බය තියෙනවා. මම හිතන අපිට ඉස්සරහට කතා කරමු. ඔව්. මොකද ඒ බය තියෙනවා. ඒ නිසා සමහර අය කියනවා අපිට ගන්න ආසයි සල්ලිත් තියෙනවා ලොකු මුද්දර ගාස්තු ගෙවන්න බෑ අපිට. ඉතින් ඒ නිසා මේ බැරිද සර් මොනවත් එහෙම කියලා අපෙන් අහන අවස්ථාවල් තියෙනවා. මොනවද මේ මුද්දර ගාස්තු කියලා කියන්නේ? මුද්දර ගාස්තු කියලා කියන්නේ ඇත්තටම දැන් මේ ඉඩමක් පිහිටලා තියෙන ප්‍රදේශයේ ගත්තට පස්සේ සමහර විට හිතනවා මේ ඉඩමේ අයිතිකාරයා විකුණන්න කැමති නා.
අපි ගන්න කැමති නා. අපි කාටවත් මොකටද මුදලක් ගෙවන්නේ? ඇයි අපි එහෙම අපි ගන්නවනේ. අපි ගන්නවනේ. එහෙම කියලා හිතන අවස්ථාවල් තියෙනවා මිනිස්සු. මේ අපිට කියන කතා සේවාදායක. ඉතින් ඒ වගේ අවස්ථාවක කියන්න දෙන්නේ මේ ඉඩම පිළිතුරට මේ ඉඩම සම්බන්ධයෙන් අයිතිවාසිකමක් තියෙන පළාත් සභාවට. පළාත් සභාවට තමයි අපි මුද්දර ගාස්තු මොකද මේ තියෙනවා මේ පළාත් සභා පනතක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් වෙනම නීතිමය තත්ත්වයක් තියෙනවා. ඊට අදාළව පළාත් සභාවට තමයි මුද්දර ගාස්තු මම කියන්නේ විකුණුම් කරයක් වේවා, තෑගි ඔප්පුවක් වේවා අපි මේ සාමාන්‍ය ව්‍යවහාරේ පාවිච්චි කරන මේ ඔප්පු සම්බන්ධයෙන් අපි මුද්දර ගාස්තු ගෙවන්න ඕන පළාත් සභාවට. පළාත් සභාව ඔස්සේ පළාත් පාලන ආයතනයට නැවත වතාවක් මේ මුදල ගලා යාමක් සිද්ධ වෙනවා. නමුත් මෙහිදී කියන්න ඕන බදු ඔප්පු, උකස් ඔප්පු වැනි තවත් අපි අද කතා නොකරන, තව ඉදිරියට කතා කරන්න පුළුවන් මාතෘකා තියෙනවා. ඒ වගේ මුද්දර ගාස්තුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා මධ්‍යම රජයට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. හැබැයි දැන් මම තව පොඩි දෙයක් එකතු කරන්න උපේක්ෂා දැන් ඔය ඔක්කොම බලලා අපි දැන් ඉඩම ගන්නවා කියලා හිතාගත්තනේ. හැබැයි වටිනම දේ තමයි අපි භෞතිකව ඉඩමට ගමන් කරන්න ඕනේ. අපි මේ නොදකපු ඉඩමක් ගන්න යන්න එපා කවදාවත්. මොකද භෞතිකව ගිහිල්ලා බලන්න මේ ඉඩමේ අවට පරිසරය මොකද්ද කියලා. නායන ඉඩමක් වෙන්න පුළුවන්. සමහර විට ගම් වතුරට නිතර ලක් වෙන ඉඩමක් වෙන්න පුළුවන්. සමහර විට ඒ අවට පරිසරය අර කියන වගේ සොර සතුරන්ගෙන් හරි ප්‍රශ්න තියෙන ප්‍රදේශයක් නම් සමහර විට ඔබ ස්වාමි පුරුෂයෙක් නම් ඔබ රැකියාවට ගියට බිරිඳට මවට තනියම ඉන්න බැරි ප්‍රදේශයක් නම් ඒවා මේ අපේ නීතිඥවරු නොතාරිස්වරු ගිහිල්ලා මේ ඉඩහිමිකම් පරීක්ෂා කරලා මේ පළාත් පාලන ආයතන වල නෛතික ලේඛන පරීක්ෂා කරලා ඒව කරන්න යන්නේ නැහැ නේ. ඒව බලන්න යන්නේ නැහැ. ඒ නිසා අපිට චෝදනා කරන්න එපා කවදාවත් මේක ගිහිල්ලා භෞතිකව ගිහිල්ලා පරීක්ෂා නොකර. මොකද ඒ සම්බන්ධයෙන් මුලින්ම විමසලා බලලා අදහසක් අරගෙන එනවා නම් වඩා හොඳයි නීතිඥවරයෙක් නොතාරිස්වරයෙක් ළඟට. මොකද එතකොට අපිට ලෙහෙසියෙන්ම ඉතිරි පියවරවල් සඳහා යන්න පුළුවන් ආයෙ හැරෙන්නේ නැතුව. ඔව් අනිවාර්යෙන්. දැන් අපි ඉඩමක් මිලදී ගත්තාම අපිට තව ප්‍රශ්න දැන් නායයන් වගේ දේවල් තියෙනවා නම් ඒ ඉඩම තවත් පිළිසකර කරන්න ඕනේ. සමහර ඉඩම් තියෙනනේ නීතිඥ මහත්මයා දැන් නිවසක් තියෙනවා සමහරු කියනවා මේවල භූත බලවේග ඉන්නවා. එතකොට දැන් ඒවට වෙනම පිළියම් යොදන්න ඕනේ. මෙන්න මේ වගේ දේවල් නිසා අපිට අපි මේ ගත්ත ඉඩමත් අපිට එපා වෙන අවස්ථාවන් වලට ආවහම මේ වගේ දේවල් වලට තියෙන නීතිඥතුමන්ලට කරදර කරලා අපි වැඩක් නැහැ. ඒ නිසා අපි ඒ පිළිබඳව අනිවාර්යෙන් සිටිය යුතුයි. ඒත් එක්ක මට අහන්න හිතුනේ මේ මම අහලා තියෙනවා මේ තෑගි ඔප්පු මගෙන් ඉඩම් පවරනවා මොකද්ද මේ කතාව? ඔව් දැන් විකුණුම් කර වගේම අපේක්ෂා ඊළඟ පළවෙනියම්ම අපි කතා වෙන දෙයක් තමයි මේ තෑගි ඔප්පු කියන එක. මොකද ඔය දෙක තමයි ඉඩමක හිමිකාරීත්වය සම්පූර්ණයෙන්ම තව කෙනෙකුට මාරු කරන ඔප්පු වර්ගය. මේකෙදි වෙන්නේ ඇත්තටම දැන් මම මුලින් කිව්ව විකුණුම් කරවල මම මේකත් එක්ක කතාව සම්බන්ධ කරමින්ම යන්නම්. එතකොට මේ පැහැදිලි කරගන්න ලේසි. විකුණුම් කර ඔප්පුවක අපි පැහැදිලි වශයෙන්ම දානවා යම්කිසි මුදලක් අපි කියන්නේ මේ විකුණුම් කරු අපිට විකිණීමට අදහස් කරන මුදල අපි ඔප්පුවේ සඳහන් කරනවා. හැබැයි තෑගි ඔප්පුවක යම්කිසි මේ තෑගි කියන වචනයෙන් අපිට තේරෙනවානේ මුදලකට දීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ. එතනදී සිද්ධ වෙන්නේ මේ සමහරට දෙමාපියෙක් වෙන්න පුළුවන්, සමහරට සහෝදරයෙක්ට වෙන්න පුළුවන්, සමහරට ස්වාමි පුරුෂ භාර්යාවතර වෙන්න පුළුවන්, තමයි ඥාතිවරයෙකුට වෙන්න පුළුවන්. තමන්ගේ සිත්හි උපන් අපි අර ඉගෙන ගන්න විපාශනේ ආදරය, කරුණාව, රැකවරණය, සෙනෙහස දයාව වගේ මානුෂීය හැඟීම් තියෙන. ඒවා පෙරදරි කොටගෙන තමයි අපි තෑග්ගක් ලබා දීම සිද්ධ කරන්නේ. ඒකට ඒ වගේ අවස්ථාවකදී අපි නාමික අගයක් තමයි ඉඩම යවන්නේ. මොකද ඕනෑම ඔප්පුවක අපි විකුණුම් කර වේවා, තෑගි ඔප්පුවක වේවා. නීතිඥතුමනි ඒ කියන්නේ දැන් කෙනෙක් ඔප්පුව ලියනවා මම කවදා හරි නැති කාලෙක මගේ දරුවට මේක අයිති වෙනවා. ඒ වගේ දේවල්ද තෑගි ඔප්පුවක් කියලා කියන්නේ? නෑ. මම මේ විදිහට විස්තර කරනවා. තෑගි ඔප්පුවක් කියලා කියන්නේ මගෙන් පස්සේ මම මේ දීපල මෙන්න මේ අහවල් තැනැත්තාට, මාගේ ආදර දියණියට, මාගේ ආදර පුතණුවන්ට, මාගේ බෑණනුවන්ට ඒ ආදී වශයෙන් ඔප්පුවක් ආකාරයෙන් සකසලා ඒක පවරන අනිත් කෙනාගේ අයිතිවාසිකම. මේක පවරන්න පුළුවන් විදි කිහිපයක් තියෙනවා. එකක් තමයි ඒ පවරන කෙනාගේ ජීවිත භුක්තියට යටත්ව හෝ යටත්ව නැතුව. ඒ කියන්නේ සමහරට අම්මා හිතනවා නම් මේක තමයි අපිට තියෙන එකම දීපල. මේක පුතාට දුන්නට පස්සේ පුතා මේක අරගෙන මාව ගෙදරින් එළවයිද? ඒ වගේ ප්‍රශ්න අපි අහනවා. අප්‍රමාණ මේ සමාජයේ දකිනවා, උසාවි වලත් දකිනවා. එහෙම ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ අම්මට යන්න තැනක් නැත්නම්, ඒ තාත්තට යන්න තැනක් නැත්නම් මින් පස්සේ එයා කරන්න තියෙන හොඳම දේ තමයි තමන්ගේ දරුවට ඒ තෑගි ඔප්පුවෙන් ඒ දීපල පවරද්දී පැහැදිලි වශයෙන්ම සඳහන් කරන්න ඕන තමාගේ බිරිඳ හරි ස්වාමි පුරුෂ හරි තවත් ඒ කියන්නේ යුවලම ජීවතුන් අතර ඉන්නවනම් ජීවිත භුක්තියට යටත්ව කියලා ඒ වාක්‍ය ඛණ්ඩයක් දාලා ඒ කොන්දේසිය දාලා ඒ කොන්දේසියත් එක්ක දීපල පැවරීම. ඒත් එක්කම තෑගි ඔප්පුවක තියෙන කාරණයක් තමයි උපේක්ෂා. මේක අපිට නැවත
කියන්නේ අවලංගු කළ හැකි හෝ නැවත අවලංගු කළ නොහැකි කියන ආකාර දෙකකින්කටත් පැවරීම සිද්ධ කරන්න පුළුවන්. නැවත අවලංගු කළ ස්ථිර ලෙස නැවත අවලංගු කළ නොහැකි ත්‍යාගයක් ලෙස පවරනවා කියලා යම් කෙනෙක් ඔප්පුවක සඳහන් කරොත් ඒ සම්පූර්ණ වශයෙන්ම අයිතිවාසිකම දීලා තියෙනවා අනිත් කෙනාට. යම් කිසි දවසක හිතනොත් මට මේ තෑග්ග ආපස්සට ගන්න පුළුවන්ද කියලා අන්න අර වාක්‍ය ඛණ්ඩයේ තිබුණොත් ගැටලුවක් තියෙනවා. හැබැයි ඒ වාක්‍ය ඛණ්ඩයේ නොයදා තියෙන අවස්ථාවක Tamanට නැවතත් තෑග්ග අවලංගු කිරීමේ ඔප්පුවක් ලියලා නැවත තමන්ගේ දේපල පවරා ගැනීම හැකියාව තියෙනවා. හැබැයි අර දැන් උපේක්ෂා ඊළඟට මගින් සමහර විට හවි දැන් හදිසියෙවත් අපි තෑග්ග දෙද්දි ලියනවා නැවත අවලංගු කර නොහැකි තියාගන්න. හැබැයි දරුවා පස්සේ අකාරුණික වෙනවා, අකෘතඥ වෙනවා. එතකොට මොකද කරන්න පුළුවන් නීති තුමනි කියලා ආන්න පුළුවන්. ඒ නිසා සේවාදායකයෝ අපෙන් අහනවා. ඒ වගේ අවස්ථාවක කලින් මොනියම් හෝ හේතුවක් නිසා මම කලින් කිව්ව ආකාරයට ඔප්පුව ලියලා නම් නැවත අවලංගු කර නොහැකි විදිහට අධිකරණය පිටපතන්න වෙනවා. ඒ ඔප්පුව ලියලා වසර 10ක් ඇතුළත නඩු කටයුත්තකින් Tamanට කරන ලද අකෘතඥතාවය අධිකරණ ඉදිරියේ ඔප්පු කරලා මේ සම්බන්ධයෙන් දැනට සංශෝධන 50 කීපයක් මේ දවස්වල කෙටුම්පත් වෙමින් පවතිනවා. ඒ නිසා සමහර විට මේ ඉදිරි දින වකවානු තුළදී ඒ තත්ත්වය යම් වෙනස් වීම වෙන්න පුළුවන්. වර්ෂ 10ක් ඇතුළත නැවත නඩු කටයුත්තකින් පසුව ආපස්සට පවරා ගැනීමේ හැකියාව තියෙනවා. ඔව් ඉතින් අපි ඉඩමක් ගන්න කොහොමද එහෙම නැත්නම් ඉඩමට ඔප්පුවක් සකසා ගන්න කොහොමද කියන එක පිළිබඳව තමයි මේ කතා බහ කරමින් හිටියේ. කාල වේලාව නික්ම යන නිසා අපි සූදානම් අපේ මේ විශේෂාංගය අවසන් කරන්න. ඉතින් ඔබතුමාට ආරාධනා කරන තවත් දවසක අපි මේ පිළිබඳව කතා බහ කරමු. විශේෂ සහ වටිනා මාතෘකාවක් වේවි නරඹන ඔබ සැමට මේ. අද දවසේදී අපිත් එක්ක එකතු වුණා නීතිඥ සිනෙත් කස්සප බණ්ඩාර මහත්මයා. ඔබට යම් ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් මේ පිළිබඳව ඔබට පුළුවන් එතුමාට කතා බහ කරන්නට 077 13999 78 077 13999 තමයි එතුමාගේ දුරකථන අංකය. ඉතින් අපි කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම්. මේ වගේම තමයි ඔබතුමාට බෙහෙවින් ස්තුතියක් දවසේදී අපිත් එක්ක එක්ුණාට ආයිබෝන් කියලා ඔබතුමාට සමුදෙන්න සූදානම්. ඔබට තවත් වටිනා විශේෂාංගයක් එකතු කරන්නට තමයි සමාධි සූදානමින් ඉන්නේ. අපි ශ්‍රී ලංකා AIA ඉන්ෂුරන්ස් ශ්‍රී ලංකා සමාගම විසින් ඔබට වටිනා පණිවිඩයක් ලබා දෙන්නටයි මේ සූදානම. කෙටි විරාමයෙන් පසුව අපි ඔවුන් සමග එකතු වෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.